තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ඒ පසුගිය 16 වන දින අභාව ප්‍රාප්ත වුණ එම්.පී.සේන මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට අදහස් කරගෙන ඒ පවුලේ පින්වත් පිරිස සහ ඥාති හිත මිතුරන් විසින් අද දවසේදී මේ ධර්මදේශනාව මේ විදිහට සංවිධානය කරන්නට යෙදුනේ. පින්නතුනේ අපි කාටත් ලෝකයේ තුල ලැබුණු උතුම්ම ප්‍රතිලාභය තමයි මේ බුද්ධෝත්පාද කාලයක ලබාගත් මනුෂ්‍ය භාවය කියලා කියන්නේ. හිතන්නට පුළුවන් මනසක් ඇතිව ඉපදුණු අද දවසේදී අප විසින් බොහොම ප්‍රඥා සම්පන්නව කටයුතු කළ යුතු වෙනවා. උභයේන මිදං මරණමේව නාපච්ඡාවා පුරේවා පටිපජ්ජත මා විනස්සත කනෝවා මා උපජ්ජගා කියලා ධර්මසේනාධිපති සරියුත් මහ තෙරුන් වහන්සේ විසින් අපට අවවාද අනුශාසනා කළේ. දෙපැත්තෙන්ම පෙනෙන්නේ මරණය කියන දේ. මේ ක්ෂණයේ ඉක්මී යන්නට දෙන්නට එපා. මේක කොහෙන් බැලුවත් මරණයෙන් කෙලවර වෙනකොට ඒ කොයි අවස්ථාවකදී කොයි විදිහකට ඒක කෙලවර වෙයිද කියලා නොදන්න මිනිස්සෙයින් විසින් අප්‍රමාදී විය යුතුයි. එනිසායි කනෝවා මා උපජ්ජගා මේ ක්ෂණය ඔබව ඉක්මවා යන්නට දෙන්න එපා කියලා සරියුත්තරුන් වහන්සේ අවවාද කළේ. කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපංන ගවේසත. මේ ලෝක ජීවත් වෙනකොට කෝනුහාසෝ කුමනනම් හාස්‍යයක්ද කිමානන්දෝ කුමනනම් ආනන්දයක්ද නිච්ඡං පජ්ජලතේ සති නිරන්තරයෙන්ම මේක ඇවිලිලා තියෙනකොට අන්ධකාරේන ඕනද්ධා මහා අන්ධකාරයකින් වැහිලා තියෙනකොට පදීපංන ගවේසත මේකේ පහනක් හොයන්නේ නැද්ද ආලෝකයක් හොයන්නේ නැද්ද කියලායි ප්‍රශ්න කළේ. පින්නතුනේ අපි හැමෝම ජරා මරණයන්ගෙන් ඇවිලුණු අය. ඕනෑම මොහොතක අපි කරා ජරා මරණ දුක පැමිණෙන්නට පුළුවන්කම තිබෙනවා. ගත වෙන තප්පරයක් පාසා ගත වෙන මොහොතක් පාසා අපි යම් ධර්මයකට අප්‍රසන්න කරනවා නම් යම් ධර්මයක් අපි පිළිකුල් කරනවා නම් යමකට අපි බිය වෙනවා නම් ඒ බියවන ජරාව ලෙඩවීම මරණය කියන ධර්මයේ කරයි අපි ලංවන්නේ. සෑම මොහොතකම ඒ මරණයට ලංවන මොහොතක් බවට පත් වෙනවා. ජරා මරණයන්ගෙන් අපේ මුළු ජීවිතේම ඇවිලිලා තියෙනවා. ඒ වගේම ජරා මරණයන්ගෙන් අපි යවට තියෙන හැමදේමත් ඇවිල්ලා තියෙනවා. අපි ජීවත් වෙලා ඉන්නකම් අපිත් එක්ක එකට ජීවත් වන අය අපිත් එක්ක එකට දුක සැප බෙදා හදා ගන්න අයගේ වියෝවීම් ජරාවට ව්‍යාධියටපත් වීම අපි කාටත් විඳින්නට සිද්ධ වෙනවා. ඒ වගේම ඒ අය ලෝකෙ තුල තව දුරටත් ජීවත් වෙනකොට අපිට හෝ ඒ අය අතහැරලා දාලා යන්නට සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට අපේ මුළු ජීවිතේම පින්නතුනේ ජරා මරණ ව්‍යාධි ආදී ධර්මයන්ගෙන් ඇවිලගෙනයි තියෙන්නේ. මේ ඇවිලගෙන තියෙන ලෝකෙට කුමනනම් හාස්‍යයක්ද කුමනනම් සතුටක්ද කියලා එදා ප්‍රශ්න කළේ. ඒ නිසා අපි අපේ ජීවිතයේ දිහාවට ටිකක් හැරිලා බලලා අද දවසේදී කල්පනා කරන්නට කාලය ඇවිල්ලා තියෙනවා. අපි කටයුතු කරන්නේ කොහොමද? අපේ ජීවිතය තුළ අපි එදිනෙදා අපි සිතන්නේ පතන්නේ කොහොමද? මෙන්න මේ දේවල් පිළිබඳව අපි ටිකක් හිතන්නට ඕනේ. ඔබේ ජීවිතයේ දිහාවට හැරිලා ඔබේ ජීවිතයේ දිහාවට පොඩ්ඩක් නැඹුරු වෙලා කල්පනා කරලා බලන්න ඊළඟ මොහොතේ මරණයටපත් වෙනවා නම් ඒ මරණයට ඔබ සූදානම්ද කියලා.
බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන් අවවාද අනුශාසනා කළා මරණ සතිය වඩන්නට කියලා. මරණ සතිය කියලා කියන්නේ මැරෙනවා කියලා හිත ඉන්න එක නෙමෙයි. මරණ සතිය ဒုတိ ය මරණ සති සූත්‍රය අපි අරගෙන බැලුවොත් අපිට තේරුම් ගන්නට පුළුවන් මරණ සතිය කියලා කියන්නේ මොකක්ද කියලා. අපි අපේ ජීවිතේට හැරිලා ජීවිතේ පැත්තට නැඹුරු වෙලා අපි බලන්නට අවශ්‍යයි. ඊළඟ මොහොතේ මරණය ඔබ කරා එනවා නම් ඔබේ මරණයට මුහුණ දෙන්නට ඔබ සූදානම් වෙලා තියෙනවද? ඔබ නොඑක් අකුසල ධර්මයන්ගෙන් යුක්තවද ඔබේ ජීවිතය ඔබ වැඩිපුරම කටයුතු කරලා තියෙන්නේ? ඔබට අවසාන මොහොත ඉදිරිපත් වන්නට තියෙන්නේ මොන විදිහේ සිතක්ද? ඔබ පුරුදු කරලා තියෙන මොන විදිහේ සිතක්ද? ඔබ වාසය කරන්නේ මොන විදිහේ මනෝභාවයක් තුළද කියන එක ගැන ටිකක් ඔබ කල්පනා කරලා බලන්නට අවශ්‍යයි. බලනකොට ඔබට පේනවා නම් බොහෝ අකුසල ධර්මයන් ඔබේ සිත තුළ තාමත් දවසේ වැඩි කොටසක් ගත වෙන්නේ. බොහෝ අකුසල විතර්කයන් තුළයි ඔබ තවදුරටත් හැසිරෙන්නේ කියලා පින්නතුනි වහාම අප්‍රමාදී වන්නට ඕනේ. යම් කිසි විදිහකින් හිස ගිනිගත්තෙක් ඒ ගින්න නිවන්නට උත්සාහවත් වෙනවා වගේ යම් කිසි විදිහකින් ඇඳගෙන ඉන්න ඇඳුමකට ගිනි ඇවිලුනොත් ඒක ගලවලා ඒක ඉවත් කරලා දාන්නට උත්සාහවත් වෙනවා වගේ ඔබ ඊළඟ මොහොතේදී මරණයටපත් වෙනවා නම් ඔබට අකුසල ධර්ම ඔබ දුරු කරලා නැතිනම් යම් සංයෝජනයන් නිසා දුකටපත් වන්නට පුළුවන් නම් එබඳු වූ සංයෝජනයන් ඔබේ මනස තුළ තිබෙනවා නම් ඔබ එබඳු වූ සංයෝජනයන් එබඳු වූ දේවල් දුරු කරගන්නේ කොහොමද කියන එක ගැන ඔබ නැවත නැවතත් උත්සාහවත් වන්නට අවශ්‍යයි. වීරය කළ යුතුයි. ඔබට පේනවා නම් ඔබේ මනස පිළිබඳවම ඔබේ මනස බොහොම පැහැදිලි. මොන මොහොතේ වුණත් මරණයට මුහුණ දෙන්නට ඔබ සූදානම්. ඔබේ ජීවිතයේ පුරාවටම ඔබට සිහිපත් කරන්නට තියෙන කුසල ධර්මයන්. ඔබ අප්‍රමාදීව කටයුතු කරන කෙනෙක්. ඔබ දුක ගෙන වෙද්දෙන සංයෝජන දුරු කරන්නට උත්සාහවත් වන කෙනෙක් කියලා ඔබට තේරුනොත් පින්තුණි ඔබට සැනසීමක් දැනේ. ලෝකයට අස්සසිලි රහිතයි මරණය ජරාව කියන මේ ධර්මයන් හමුවේ. කල්පනා කරන්නට ගොඩක් දේවල් තියෙනවා. හිතන්න පතන්න ගොඩක් දේවල් තියෙනවා. නොකරපු දේවල් ගොඩක් තියෙනවා. හිතට වද දෙන්න අතහැරලා දාන්නට බැරි අතහැරලා යන්නට බැරි ගොඩක් දේවල් තියෙනවා. සිත කියන දේ හදාගත්තොත් විතරයි අපිට මේ දේවල් වලට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන්කම තියෙන්නේ. ගොඩ දෙනෙක් කයේ හැකියාව තියෙනකොට කියනවා මරණයට මම මුහුණ දෙන්නට සූදානම් කියලා. නමුත් පින්නතුනේ කයේ හැකියාව කය වැටෙනකොට හිත වැටෙන්නේ නැති වෙන්න සකස් කරගෙන තිබුණේ නැත්නම් අනිවාර්යයෙන්ම හිතත් ඒත් එක්ක වැටෙනවම තමයි. ජරා මරණ දුක කියලා කියන්නේ මිනිස්සුන්ට ඒකාන්තයෙන් උරුම වන දෙයක් හිත හදානගත්තොත්. ජරා මරණ දුක උරුම නොවෙන්නේ ධර්මයේ තුල ස්ථාපනය වුණ මනසක් තිබෙන කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ජරා මරණ දුකෙන් නිදහස් වන්නට. ඒ කියන්නේ ජරා මරණ දුක නැති කරලා දාන්නට තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ජරා මරණ දුක අපි කොහොමද නැති කරන්නේ? ජරා මරණ දුක අපි කොහොමද ඉක්මවා යන්නේ? මෙන්න මේ දේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීලා තියෙනවා. ඒ නිසායි අපි නිවන පිළිබඳව කතා කරනකොට අජරාමර නිවන කියලා කියන්නේ. ජරා මරණ නැති නිර්වාණයක්. ඒ නිසා අපි අද දවසේදී අපි යමකට අකමැති නම් යම් ජරාවටපත් වීමකට වයසට යන එකට ලෙඩවීමකට අකමැති නම් මරණයටපත් වෙන එකට අකමැති නම් මේ දේවල් නැති කරන්න මේ දුක නැති කරන්න පුළුවන් එකම බෙහෙත තියෙන පිණුතුනේ මේ ධර්මයේ තුල. බොහෝ දෙනෙක් අමරණීයත්වයේ හොයාගෙන ගියා භෞතිකයේ තුල. හැබැයි ජරා මරණ දුක නැති කරන්න පුළුවන් එකම දේ එකම බෙහෙත තියෙන්නේ මේ ධර්මයේ නැමැති මහා ඖෂධය තුල. ඒ නිසායි මේ ධර්මයේ නැමැති ඖෂධය අරගෙන පානය කරන්නට කියලා කියන්නේ. ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත භික්කවේ කියලා මේ ධර්මය හා සමාන ඖෂධයක් ඇත්තේ නැහැ. ඒක අරගෙන පානය කරන්නට කියලා දේශනා කළේ. ඒ ධර්මයේ නැමැති ඖෂධය පානය කළොත් ලෝකෙ තුල කවදාවත් හිතට වෙහෙසක් එන්නේ නැතුව, හිතට බයක් එන්නේ නැතුව, හිතට පීඩාවක් එන්නේ නැතුව වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. ජරා මරණ දුක ජීවත් වෙනකොටම ඉක්මවා යන්නට පුළුවන්කම තියෙනවා. මේක තාක්ෂණයක්. තව පැත්තකින් කිව්වොත් මේක විද්‍යාත්මක දෙයක්. අපේ ජීවිතය තුළ තියෙන නොදන්නකම අයින් කරලා දාලා දන්නාකම උපදවාගෙන ලෝකයේ තුලින් මිදෙන්නට තියෙන ක්‍රමයක්. අවිද්‍යාව දුරු කරලා උපදව ගන්න විද්‍යාවක්. දුක කියන කොටස
අයිති වෙලා තියෙන්නේ අවිද්‍යාවට. විද්‍යාව උත්පාදනය කර ගැනීමෙන් අවිද්‍යාව නැති වෙලා යනවා. ඒ නිසා අන්ධකාරය දුරු කළ යුතුයි. අන්ධකාරය ඇතුලේ තමයි ওই ජරා මරණ දුක තියෙන්නේ. අපි ඇස් පේනවා කියලා කිව්වට ඥාන චක්ෂුෂය, ප්‍රඥා චක්ෂුෂය ඇත්තේ නැහැ. ප්‍රඥා චක්ෂුෂය පැත්තෙන් ඇස් පේන හැමෝම වැඩි කොටසක් ඇස් පේන අය, ප්‍රසජන භූමිය තුල ඉන්න අය හැමෝම ඉන්නේ අන්ධකාරයක් ඇතුලේ. ඒ අන්ධකාරය ඇතුලේ ජරා මරණ දුක අනන්ත කොට අප්‍රමාණ කොට අප කරා පැමිණෙනවා. අන්න ඒ දෙයින් මිදෙන්නට තමයි අපට දේශනා කරලා තියෙන්නේ. කොහොමද මේකෙන් නික්මිලා යන්නේ? ඒකයි පදීපන්න ගවේෂක කියලා ඇහුවේ. පහනක් හොයන්නේ නැද්ද? පහනක් හොයන්නේ නැද්ද? ආලෝකයක් හොයන්නේ නැද්ද? හැමදම ඔය දුක විඳගෙන ඉන්නවද? හැමදාම ඉපදෙනවා, මැරෙනවා, ආයෙ ඉපදෙනවා, ආයෙ මැරෙනවා, ජීවත් වෙනකන් අනිත් අයගේ මරණ දුක්, ලෙඩවීමේ දුක්, අනිත් අයට පැමිණෙන දුක්, අපිට අත්හැරීම නිසා එන දුක්, මේ දේවල් විඳගෙන අපි වාසය කරනවද? එහෙම නැතිනම් ඒකාන්ත සැනසීම හොයා ගන්නවද කියන එක නුවණැත්තන්ට බාර දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේ ඒ නුවණැත්තන්ට. ඒ ප්‍රඥාවන්තයින් සඳහා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ පවතින්නේ ප්‍රඥාවන්තයින් සඳහා, නොයසේනම් මේ ධර්මයේ දුෂ්ප්‍රඥයින් සඳහා තිබෙන දෙයක් නෙමෙයි. එනිසා ඒ ප්‍රඥාව තමයි අපි අවදි කරගත යුතු දේ. ප්‍රඥාව තමයි අප භාවිත කළ යුතු දේ. එනිසා මේ අවස්ථාවක් කරගන්නට අවශ්‍යයි. ඔබ ඔබේ ජීවිතය දිහා යථාර්ථවාදී දැක්මකින් බලන්නට, ඔබ ඔබේ ජීවිතය දිහා නැවත වතාවක් හැරිලා බලන්නට. ඉතින් මේ කියන කාරණා ටිකක් ගැඹුරු වන්නට පුළුවන්. මම හිතනවා අද ආධුනිකවත් බොහෝ පිරිසක් මේ දේශනාව සඳහා සම්බන්ධ වෙනවා කියලා. ඒ නිසා බලාපොරොත්තු වෙනවා මේ කරුණු ටික බොහොම සරලව කතා කරන්නට. හැබැයි සරල වුණත් මේක බොහොම සියුම්, ඔබ නුවණින් කල්පනා කරලා බලන්නට අවශ්‍යයි. ඔබ නුවණින්ම මේ කරුණුත් එක්ක හැසිරෙන්නට අවශ්‍යයි. ඒ නිසා මේ කාරණා ටික පිළිබඳව ඔබ ඔබේ අවධානය ප්‍රධාන වශයෙන් යොමු කරන්නට අවශ්‍යයි. එක දවසක් එක දෙවියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකය කොහොමද සැකසෙන්නේ කියන එක පිළිබඳව. කේනස්සු නියති ලෝකෝ කේනස්සු පරිකස්සති කිස්සස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නෝගු කියලා බුදුරජාණන් වහන්සේගෙන් එක ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ එකට පිළිතුරු දෙනවා. තණ්හාය නියති ලෝකෝ තණ්හාය පරිකස්සති තණ්හාය ඒක ධම්මස්ස සබ්බේව වසමන්නෝගු කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙවියාට පිළිතුරු ලබා දෙනවා. ඒ කියන්නේ කේනස්සු නියති ලෝකෝ, මේ ලෝකයේ මොකකින්ද ගෙනවිද්දෙන්නේ? ඒ වගේම කේනස්සු පරිකස්සති, ලෝකයා කුමකින්ද අදින්නේ? ලෝකයට කුමකින්ද බැඳ තබන්නේ, ඇද දමන්නේ? කිස්සස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නෝගු, කවරනම් එක ධර්මයකද ලෝකයා වශයට ගිහිල්ලා තියෙන්නේ කියලා, සියල්ලෝම කුමන ධර්මයකද වශයට ගිහිල්ලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී තමයි තණ්හාය නීයති ලෝකෝ, ලෝකය කියන එක තණ්හාය නීයති, තෘෂ්ණාවෙන් තමයි අරගෙන යන්නේ. ලෝකය අරගෙන යන්නේ තණ්හාය නීයති ලෝකෝ, තෘෂ්ණාවෙන්. තණ්හාය පරිකස්සති, තෘෂ්ණාවෙන් තමයි ලෝකයා ඇද තබන්නේ. ඒ වගේම තණ්හාය ඒක ධම්මස්ස, තෘෂ්ණාව නැමැති එකම ධර්මයට සබ්බේව වසමන්නෝගු, මුළු ලෝකෙම ඒකේ වශයට ගිහිල්ලා තියෙනවා, ඒකට අනුව ගිහිල්ලා තියෙනවා. මේ කාරණාව පිළිබඳව අපි ටිකක් සිතා බැලිය යුතුයි. මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ දෙවියට දුන්න පිළිතුර? එතකොට මේ පිළිතුර දිහා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ප්‍රධාන වශයෙන්ම ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කළ විවරණයක්. ලෝකය කියන්නේ කුමක්ද? ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවරණයට ලක් කළේ කොයි විදිහටද කියන එක පිළිබඳව අපිට මෙතනදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුසාරයෙන් තමයි අපිට අනිකුත්
සත්‍ය දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගත්තොත් අපි මේ කතා කළේ තණ්හාව පිළිබඳව. ඒ කියන්නේ දුක උපදින්න තියෙන හේතුව පිළිබඳව. එතකොට මේක නිරෝධය සඳහා අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියන එක ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙන්නේ මේ කාරණා ටික පිළිබඳව අපි අපේ අවධානය හොඳින් යොමු කළොත්. එනිසා අපි ටිකක් විමසා බලමු මොකද්ද ලෝකය කියලා මේ අර්ථ ගන්නුවේ. ඒ වගේම දැන් කේනස්සු නීයති ලෝකෝ කියලා නැහුවේ. එතකොට මොකකින්ද මේ ලෝකය අරගෙන යන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ තණ්හාය නීයති ලෝකෝ කියලා පිළිතුරු දුන්නේ. තෘෂ්ණාවෙන් තමයි මේක ලෝකය අරගෙන යන්නේ කියලා. එතකොට මේ තෘෂ්ණාවෙන් ලෝකය අරගෙන යන එක පිළිබඳව අපි කොහොමද තේරුම් ගත යුත්තේ කියන එක අපි මේ වෙලාවේදී ටිකක් නුවණින් විමසා බලමු. මේක විමසා බලනකොට අපිට තව ඒහා අනුයාතව ඒ වගේ ළඟින් යන තව සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකත් එක්කම අපි මේ වෙලාවේදී කතා කළොත් එහෙම තව වඩාත් පැහැදිලිව අපිට මේක පැතිරී සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. මේ චිත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් ඒ දෙවියෙක් ඇවිල්ලා අහන ප්‍රශ්නයක් සහ ඒකට ලබා දෙන පිළිතුරක් ප්‍රශ්නය මේහා සමානමයි. දැන් මේ දෙවියා ඇවිල්ලා අහන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව මුල් කොටගෙන මේ තෘෂ්ණාව නිසයි ලෝකය පවතින්නේ නැතිනම් ලෝකය මේ විදිහට තණ්හාය නියති ලෝකෝ කියලා දේශනා කළේ. දැන් ඒ ප්‍රශ්නයම දෙවියෙක් ඇවිල්ලා වෙන වෙලාවකදී බුදුරජාණන් වහන්සේ අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කේනස්සු නියති ලෝකෝ කේනස්සු පරිකස්සති. කුමකින්ද ලෝකය අරගෙන යන්නේ? කුමකින්ද ලෝකය අදනා ලබන්නේ? කේනස් කිස්සස් ඒක ධම්මස්ස සබ්බේව වසමන්නෝගු ලෝකේ කුමනනම් ධර්මයකින්ද සියල්ලෝම වශයට ගිහිල්ලා තියෙන්නේ කියලා අහනවා. මෙන්න මේ වෙලාවේදී චිත්තේන නියති ලෝකෝ සිත විසින් තමයි ලෝකය අරගෙන යන්නේ. ඒ වගේම චිත්තේන පරිකස්සති සිත විසින් තමයි මේක අදනා ලබන්නේ නැතිනම් ඇදලා තියාගන්නේ. ඒ වගේම චිත්තස්ස ඒක ධම්මස්ස සිත නැමැති එකම ධර්මයට සබ්බේව වසමන්වගු සියල්ලෝම වශයට ගිහිල්ලා තියෙන්නේ සිත නැමැති එකම ධර්මයටයි කියලා දේශනා කළා. දැන් ඒක සමානව විමසපු ප්‍රශ්න දෙකකට බුදුරජාණන් වහන්සේ ලබා දුන්න ආකාර දෙකක පිළිතුරුයි අපිට මේ සූත්‍ර දේශනා දෙකෙන් දකින්න පුළුවන්කම තියෙන්නේ මේ චිත්ත සූත්‍රයේ සහ තණ්හා සූත්‍රයේහි. එතකොට මොකද්ද මේ කියන කාරණාව? මේක දෙකක්ද? එහෙම නැතිනම් මේ එකම කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දෙආකාරයකින් කරපු විග්‍රහයක්ද කියන එක අපිට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා මේ කාරණාවල අභ්‍යන්තරය ගැඹුර පිළිබඳව අපි විමසලා බැලුවොත්. පින්නතුනි අපිට ලෝකය කියලා කිව්වහම අපි හිතනවා බාහිර තියෙන මේ භෞතික දේවල් පිළිබඳව අපි ගොඩක් දුරට කල්පනා කරනවා. ඒ වගේම අපි ඒ දේත් අපි වැඩිපුරම කල්පනා කරන දේ තමයි මේ තියෙන පෘථිවිය. එහෙම නැතිනම් මේ තියෙන මේ සෞරග්‍රහ මණ්ඩලය මේ පිහිටපු මෙන්න මේ දේ තමයි ලෝකය කියලා කියන්නේ කියලා. අපි ලෝකය පිළිබඳව අපි හිතාගෙන ඉන්න විදිහක් තියෙනවා. අපි මනුස්ස ලෝකය පිළිබඳව කතා කරනවා. එතකොට අපි තව දිව්‍ය ලෝක පිළිබඳව කතා කරනවා. අපිට ලෝකයේ පිළිබඳව කෙනකෙනාට එක එක්කෙනාගේ විශේෂපතය අනුව එක එක්කෙනාට ගැළපෙන රුචි විදිහ අනුව කෙනකෙනා ගොඩනගාගත්ත සන්දර්භයන් ඔස්සේ ලෝකයේ පිළිබඳව සංකල්පීය රාමුවක් තියෙනවා. ලෝකය කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා අදාගත්ත දෙයක්. එතකොට මේ ලෝකය කියන දේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ විවරණය බවට පත් උනේ බොහොම යථාර්ථවාදී විග්‍රහයක්. ඒ විග්‍රහය තමයි ලෝකය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ලෝකය කියලා කියන්නේ යම් තැනක ඇස තියෙනවා නම්, රූපේ තියෙනවා නම්, චක්කු විඥානය තියෙනවා නම්, කන ශබ්ද සෝත විඥාන තියෙනවා නම්, නාසය ගන්ධය ගහන විඥාන තියෙනවා නම්, දිව රසය ජීවහා විඥානය තියෙනවා නම්, කය පොට්ටබ්බය කාය විඥානය තියෙනවා නම්, මනස අරමුණු සහ මනෝ විඥානය තියෙනවා නම් මෙන්න මේ දේවල් වලට කිව්වා මේ දේවල් ටික තමයි ලෝකය සහ මේ ටික තියෙනවා නම් මේක තමයි ලෝකේ පැනවීම කියලා. දැන් මේ කාරණාව පිළිබඳව අපි බැලුවොත් එහෙම අපි මොන විදිහට ලෝකය ගැන කතා කළත් මහා සෞර ග්‍රහ මණ්ඩල මනුස්ස ලෝක විඳින්න පුළුවන් දේවල් මේ පේන දේවල් ඇතුලේ විඳින දේවල් ඇතුලේ හිතන දේවල් ඇතුලේ අපි දේවල් ගැන කතා කරාට මුළු සමස්ත ලෝකය කියලා කියන්නේ පින්නතුනේ තැන් 6ක් ගැන කතා කරන දෙය. තැන් 6ක් පිළිබඳව අපි කතා කරන්නේ. ඒ කියන්නේ
ස්ථාන 6ක් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ ස්ථාන 6 පිළිබඳව තමයි අපි කතා කරන්නේ. මේ ටිකෙන් පරිබාහිර දෙයක් ඔබට අද කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මේ ටික ඇතුලේ තමයි කතා කරන්නේ. එතකොට මේ ටික පිළිබඳව ඇතුලේ කතා කරනකොට මේ ටිකට විශේෂ වෙන කාරණා කතා කරනවා. ඇහැට නම් රූප පේනවා, කනට නම් ශබ්ද ඇහෙනවා. එතකොට මෙන්න මේ ටික ඇතුලේ තමයි අපි මුළු ලෝකය කියලා කතා කරනවා නම් කතා කරන්නේ මෙන්න මේ ටික ඇතුලේ. මේ ලෝකය මොකද්ද කියන එක ඔබට තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රශ්නය. කියන්නේ මුළු ලෝකය පිළිබඳව දැන් අපි කතා කරනකොට දැන් තණ්හාය නීයති ලෝකෝ කියලා කිව්වා. අපි චිත්තේන නීයති ලෝකෝ කියලා කිව්වා. තණ්හාවෙන් තමයි ලෝකය අරගෙන යන්නේ. සිත විසින් තමයි ලෝකය අරගෙන යන්නේ කියලා අපි කිව්වා. ඒකට ලෝකයේ පිළිබඳව කතා කරනකොට අපි ඒකත් තව සූත්‍රයකින් බුදුරජාණන් වහන්සේගෙන් දෙවියෙක් ඇවිල්ලා අහන ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුරක් අනුසාරයෙන් අපි විමසලා බැලුවොත් ඒක ඊටම වැදගත් වෙනවා. මේ ලෝක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් කුබ්බති සන්තවං කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති කියලා ප්‍රශ්න ටිකක් අහනවා. ඒ කියන්නේ කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ ලෝකය කියන දේ ඉපදිලා තියෙන්නේ කුමක් හටගත් කල්හිද ලෝකය කියන දේ හටගත්තේ. කිස්මින් කුබ්බති සන්තවං ඒ වගේම මේ කුමක් ඇසුරු කරගෙනද ලෝකේ පවතින්නේ. ඊට පස්සේ කිස්ස ලෝකෝ උපාදාය මේ ලෝකයේ කුමක් නිසා නැතිනම් කුමක් අනුරූප කරගෙන පවතිනවද. කිස්මින් ලෝකෝ විහඤ්ඤති ලෝකයා පෙළෙන්නේ කුමක් නිසාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් එක දෙවියෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. චස්සු ලෝකෝ සමුප්පන්නෝ මේකට පිළිතුරු ලබා දෙනවා භාග්‍යතුන් වහන්සේ. චස්සු ලෝකෝ සමුප්පන්නෝ චස්සු කියලා කියන්නේ ආයතන 6 ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ටික ඉපදුනා කියන්නේ ලෝකේ ඉපදුනා කියන එක. චස්සු කුබ්බති සන්තවක්. එතකොට මේ සන්තවය නැතිනම් දැන් මේ එකතු වීම නැතිනම් මේ ආශ්‍රය කියන දේ विद्यमान වෙන්නේ චස්සු කුබ්බති සන්තවක්. තව 6 තැනක. මොනවාද? ඇසනම් රූපය, කනනම් ශබ්දය, නාසයනම් ගඳ සුවඳ. මේ විදිහට ආයතන 6ට ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන 6ට ගෝචර වෙන බාහිර ධර්මතා ටික තිබුණොත් අන්න ඒක තමයි සන්තවය කියලා කියන්නේ. චන්නමේව උපාදාය චස්සු ලෝකෝ විහඤ්ඤති කියලා කියනවා. එතකොට මෙන්න මේ ආයතන 6 නිසාම ආයතන 6ෙන්ම ලෝකය පෙළෙනවා. මේ ආයතන 6 නිසාම ආයතන 6හි ලෝකය පෙළෙනවා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝකයේ පිළිබඳව ලබා දීපු අර්ථ විවරණය. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන 6 ටික 6 හට ගැනීම තමයි ලෝකය කියලා කියන්නේ. දැන් ඔබට අද කිව්වොත් එහෙම ඔබ කවදාවත් දැකලා නැති, අහලා නැති, ඒ වගේම ඔබ කවදාවත් විඳලා නැති දෙයක් පිළිබඳව, දැනගෙන නැති දෙයක් පිළිබඳව හිතන්න කිව්වොත් ඔබට හිතන්න පුළුවන් කමක් නැහැ. ඔබ හිතන්නේ එක්ක දැකපු දෙයක්, එක්ක අහපු දෙයක්, එක්ක විඳපු දෙයක්, එක්ක දැනගත්ත දෙයක්. මේ ටික තමයි කල්පනා කරන්නේ. ඔබේ ලෝකය මුළු මොන විදිහට කල්පනා කළත් ඔබ කල්පනා කරන්නේ දැකපු දෙයක්, අහපු දෙයක්, විඳපු දෙයක්, දැනගත්ත දෙයක්. එතකොට මේ ටික තමයි ඔබට ලෝකය කියලා යමක් කියනවනම් ලෝකය කියලා කියන්නට පුළුවන්කම තියෙන ධර්මතා ටික තමයි අස කන නාසය දිව ශරීරය මනස කියලා කියන මේ ආයතන ධර්මතා ටික. ඒකයි මේ ටික උපදුණා කියලා කියන්නේ ලෝකේ උපදුණා කියන එක. දැන් අපිට අදහසක් තියනවාද අපි ඉපදුණා තියෙන ලෝකේ. ඒ වගේම අපි ජීවත් වෙනවා ලෝකේ. අපි ලෝකයේ තියෙනකොට අපි මරණයටපත් වෙනවා. මේ විදිහේ දැක්මක් තුළ තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි බුදුදහම තුළ නැතිනම් බෞද්ධ දර්ශනය තුළ නැතිනම් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ අනුසෝතගාමී ක්‍රමවේදයක් නෙමෙයි, පටිසෝතගාමී ක්‍රමවේදයක් පිළිබඳව. ඒ කියන්නේ අනුව යන දැක්මක් පිළිබඳව නෙමෙයි, අනුව නොයන දෙයක්, පටිසෝතගාමීව යන දෙයක් පිළිබඳවයි අපිට දේශනා කළේ. ලෝකයේ බාහිරට නැඹුරු වෙනකොට බුදුරජාණන් වහන්සේ බාහිර පැත්තට නැඹුරු නොවි ආධ්‍යාත්මයේ පැත්තට නැඹුරු වුණා. ඒ නිසා ලෝකේ තියනවා කියලා එළිය පැත්තට ලෝකය කියලා ඇඟිල්ල දික් කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. ස්පර්ශ ආයතන ටික ඇති කල්හි ලෝකේ තියෙනවා.
ඒකයි චතුලෝකෝ සමුප්පන්නෝ ස්පර්ශ ආයතන ටික ඇති කල්ලි ස්පර්ශ ආයතන ටික කෙරෙහි ලෝකේ පහළ වුණා. ඒකයි ඔබ දැකපු දේවල් ගැන කල්පනා කරන්නේ ලෝකය කියලා. ඔබ අහපු දේවල් ගැන කල්පනා කරන්නේ. ඔබ විඳපු දේවල් ගැන කල්පනා කරන්නේ. ඔබ දැනගත්තු දේවල් ගැන කල්පනා කරන්නේ. මෙන්න මේ දේවල් ටික තුළ තමයි පින්නතුනේ විහඤ්ඤති කියලා කියන අපි වෙහෙසටපත් වෙනවා, විඩාවටපත් වෙනවා කියලා කියන්නේ. ඡන්නමේව උපාදාය චසලෝකෝ විහඤ්ඤති කියලා කියනවා. මේ ටිකම අසුරු කරගෙන මේ ධර්මතා ටික මත තමයි ඔබ වෙහෙස තියෙන්නේ. මේ ධර්මතා ටික මත තමයි වෙහෙස තියෙන්නේ. එතකොට කොහොමද මේ වෙහෙස අපිට ඇති වෙලා තියෙන්නේ? කොහොමද ඒක අපිට නිර්මාණය වුනේ? මේක තමයි වැදගත්ම ප්‍රශ්නය බවට පත් වෙන්නේ. අපි මුලින් කිව්වා දැන් මෙන්න මේ ආයතන 6 නැමැති ලෝකය චිත්තේන නීයති සිත විසින් තමයි අරගෙන යන්නේ. තව විදිහකින් කිව්වා නම් තණ්හාය නීයති තෘෂ්ණාවෙන් තමයි මේක අරගෙන යන්නේ. එතකොට මේක සිත විසින් සහ තෘෂ්ණාව විසින් අරගෙන යන දෙයක්. ඒ කියන්නේ අපි අපේ ජීවිතයේ පැත්තෙන් මේ කාරණාව දිහාවට පොඩ්ඩක් නැඹුරු වෙලා බැලුවොත් අපිට පේනවා අපි කැමති වෙන දෙයක් පිළිබඳව අපි සිහිපත් කරනකොට අපි බලාපොරොත්තු වෙන දෙයක් පිළිබඳව අපි හිතනකොට අපිට පේනවා අපි කැමති වෙන්නේ බාහිර තියෙන දෙයකටද එහෙම නැතිනම් සිත විසින් පිළියෙල කරලා තණ්හා කරන කැමති විදිහේ අරමුණකටද කියලා අපිට ටිකක් විමසා බැලුවොත් අපිට මේ දෙක බෙදා ගන්නට පුළුවන්කමක් ලැබේ. ඒ කියන්නේ පින්නතුනේ අපි හැමදාම තණ්හා කරන්නේ බාහිර පවතින දෙයකට කියලායි අපේ මනස පුරුදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ එළියේ දකින දේවල් වලට අපි කැමතියි. දකින අම්මට, තාත්තට, දුව පුතාට, නෑදෑ හිත මිතුරන්ට අපි දකින දේවල් වලට තමයි ලෝකේ කැමති. මේ විදිහට අපි අපේ කැමැත්ත කියන දේ අපි දාලා තියෙන්නේ, අපි පතිත කරලා තියෙන්නේ බාහිර ලෝකයට. ඒකට බාහිර ලෝකයට අපි මේක පතිත කළාට පස්සේ, බාහිර ලෝකයට අපි මේක දැම්මට පස්සේ අපිට ඉතුරු වෙන දේ මොකද්ද? අපිට ඉතුරු වෙන්නේ අර බාහිර වෙනස් වෙන දේ අනුව එන දුක පමණයි. ඇයි? අපි කැමති වෙන දේත් බාහිර තියෙනවා. අකමැති වෙන දේත් බාහිර තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? එහෙනම් කැමති දේ අපි ළඟ තියාගෙන අකමැති දේවල් ටික අපි අයින් කරන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. දැන් ඔන්න ඔතන තමයි අපේ ජීවිතේ නතර වෙලා තියෙන දේ. අපි කැමති දේවල් ඒ විදිහට තියාගන්නත් බාහිරය තුල, භෞතිකයේ තුල අපි උත්සාහවත් වෙනවා අකමැති දේවල් අයින් කරන්නත්. එනිසා ඔබ කැමති විදිහට ඔබේ සිතේ සතුට උපදින්නේ ලස්සන රූප දකින්නකොට නම් ඔබ හැම මොහොතකම උත්සාහවත් වෙන්නේ ඔබට හොඳ විදිහට ඇහැ පිනවන විදිහට ඒ රූපේ පවත්වා ගන්න පුළුවන්ද කියලා. ඔබේ මුළු ජීවිත කාලෙම ඔබ ලස්සනට ගෙවල් දොරවල් හදන තැන ඉඳලම හොඳ ලස්සන වාහනයක් ගන්න තැන ඉඳලම අවාහයක් විවාහයක් කරගන්න තැන ඉඳලම ආවාහ විවාහ කටයුත්තක ඉඳලම අපි අපේ ජීවිතය සකස් කරගෙන තියෙන පින්නතුනේ මෙන්න මේ දර්ශනය තුළ ඉඳලා. ඒ තමයි අපිට ප්‍රියමනාප අපිට හොඳයි කියලා හිතෙන දේවල් ටික අපි ලං කරගන්නට ඕනේ. ඒ වගේම අපි අකමැති නම් අකමැති දේවල් ඉවත් කරලීම සඳහා අපි හැම වෙලාවකදීම උත්සාහවත් වෙනවා. ලෙඩ වෙන්නේ නැතුව අපි ඉන්නේ කොහොමද? අපි ඒකට උපරිම උත්සාහවත් වෙනවා. වයසට යන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අපි කොහොමද ඒක උත්සාහවත් වෙන්නේ? වයසට ගියත් වයස පේන්නේ නැති විදිහට අපි ඉන්නේ කොහොමද? අපි ඒකට තමයි උත්සාහවත් වෙන්නේ. අපි කැමති නැති විදිහට දේවල් වෙනකොට අපි හැම වෙලාවකදීම උත්සාහවත් වෙනවා කැමති විදිහට දේවල් පවත්වා ගන්න කොහොමද කියලා. ඒකට අපේ ජීවිතේ අපි හදාගෙන තියෙන ලෝකේ භෞතිකය වෙනස් කරමින් අපි හැමදාම සැප සතුට දෙක අපි ළඟ තියාගන්න පුළුවන් නම් ඒ දේ කරන්න අපි උත්සාහවත් වෙනකම. ඒකට තමයි අද අපේ ජීවිතය කියලා කියන්නේ. හැබැයි අපි මැරෙනකම් කරන්නේ ওই දේ. මැරෙනකම්ම කරන්නේ ඒ දේ. මැරෙනකම් මේ දේ කළත් අපිට ඕන විදිහට ලෝකෙ තියාගන්න එක මොහොතකටවත් පුළුවන් කමක් නැත්තේ. අන්න ඒ නිසා ලෝකයට හැමදාම විහඤ්ඤති ලෝකෙට දුක එනවා. ලෝකෙට වෙහෙස එනවා. ඇයි? අපි උත්සාහවත් වෙන තැන වැරදි නිසා. අපි උත්සාහවත් වෙන තැන වැරදි. එහෙනම් මේ වැරද්ද අපි නිවැරදි කරගන්නට නම් අපිට ඔය සිත විසින් පිළියෙල කරන නැතිනම් සිත විසින් ගෙනෙනු ලබන තණ්හාව විසින් ගෙනෙනු ලබන ලෝකය පිළිබඳව අපිට නුවණින් දකින්නට සිද්ධ වෙනවා.
කොහොමද හිතින් මේක සකස් කළේ? කොහොමද තණ්හාවෙන් මේක හදලා දීලා තියෙන්නේ? මෙන්න මේ කාරණාව තමයි අද දවසේදී ජරා මරණ දුක නැති කරන්නට උත්සාහවත් වෙන කෙනෙක් විසින් විමසා බැලිය යුතු දේ බවට පත් වෙන්නේ. ජරා මරණ දුක නැති කරන්නට උත්සාහවත් වෙන කෙනෙකු විසින් විමසා බැලිය යුතු වෙන්නේ මෙන්න මේ කාරණා ටික. එතකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා පින්නතුනි මොකද්ද බුදුරජාණන් වහන්සේ චිත්තේන නීයති ලෝකෝ කියලා කිව්වේ? තණ්හාය නීයති ලෝකෝ කියලා කිව්වේ. කොහොමද මේක හිතෙන් හදන්නේ? කොහොමද තණ්හාවෙන් හදන්නේ? එතකොට ඔබට දකින්න පුළුවන්කම තියෙනවා පින්නතුනි ඇහැට හැමදාම පේන්නේ අනාත්ම වර්ණ සටහනක් පමණයි. ඇහැට පේන්නේ හැම කාලෙකදීම අනාත්ම වර්ණ සටහනක් විතරයි. කනට ඇහෙන්නේ අනාත්ම සද්දයක් විතරයි. එතකොට මේ අනාත්ම වර්ණ රූපයක් ඇහැට පේනවා කියලා කියන්නේ මොකද්ද? අපේ ආධුනිකවම පින්නතුණු සම්බන්ධ වෙන්න නිසා අපි විමසා බැලුවොත් ඇහැට පාට ටිකක් විතරයි පේන්නේ කියලා මේ ආලෝකයක් බාහිර වස්තුවකට පතිත වෙලා එන පරාවර්තිත ආලෝකයක් තමයි අපිට ඇහැට පේන්නේ. එතකොට ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ වන්න නිභා කියලා. පැහැසටහනක්. චිත්‍ර මාත්‍රයක්. චිත්‍රයක්. ෆොටෝ එකක් වගේ දෙයක්. එතකොට මේ පැහැසටහනක් චිත්‍ර මාත්‍රයක් ඇහැට එන්නේ එච්චරයි. කොයි වෙලාවකවත් ඒ රූපය, ඒ ආලෝක සටහන, වර්ණ සටහන, පැහැසටහන ඇවිල්ලා කියන්නේ මම දරුවා, මම අම්මා, මම තාත්තා, මම වටින වස්තුවක්, මම නොවටින දෙයක්. මේ කතාව කියන්නේ මේක කොයි වෙලාවකවත් රූපේ කියන්නේ තමන්ගේ පැත්තේ තියෙන්නේ මොකද්ද? තමන්ගේ පැත්තේ ඇසේ ඊටාම සියුම් තැනක සියුම් මට්ටමක උපවත් බවක් තියෙනවා. කණ්ණාඩියක තියෙන උපවත් බවට ප්‍රතිබිම්බය වැටෙනවා වගේ මේ ඇහි තියෙන අර කර්මයෙන් සකස් කරපු ඒ උපවත් බවට අර බාහිර තියෙන වර්ණ සටහන ගෝචර කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට එක මොහොතකට ඒ ප්‍රසාද රූප ටිකෙන් ඒ වර්ණ සටහන දැනගන්න පුළුවන්කම තියෙනවා. එක මොහොතකට ඒ ප්‍රසාද රූපයේ සකස් වෙලා තියෙන විදිහට බාහිර තියෙන වර්ණ රූපය දැනගන්න වැටෙන්න ප්‍රතිබිම්බේ වැටෙන්න පුළුවන්කම තියෙනවා ඇහැට. අන්න එතන හටගන්න සිත තුලින් තමයි අර රූපේ පිළිබඳව දැනගන්නේ. ඒකෙනුත් දැනගන්නේ ඇහැට පාට ටිකක් ආවා කියන එක විතරයි. ඊට පස්සේ තමයි තමන්ගේ හිතින් කල්පනා කරලා අර හිතෙන් දැනගත්ත අරමුණ අරගෙන තමන්ගේ හිතින් කල්පනා කරලා තමන්ගේ හිතින් විඳිනවා. අපි කියව චිත්තේන නීයති ලෝකෝ කියලා. තණ්හාය නීයති ලෝකෝ කියලා කිව්වා. චිත්තේන පරිකස්සති කියලා කිව්වා. තණ්හාය පරිකස්සති කියලා කිව්වා. තෘෂ්ණාවෙන් තමයි ඇදලා තියාගන්නේ. සිත විසින් තමයි ඇදලා තියාගන්නේ කියලා. මොන සිතකින්ද? කර්ම සිතකින්. මොකද්ද සිත? අපි සිතෙන් සකස් කරන අර ආපු ඇහැට ආපු රූපේ පිළිබඳව දැනගත්ත ඒ අරමුණ පිළිබඳව අපි මනසින් නැවත උපදවල ඔසවා අරගෙන ඒක ආශ්‍රවයන්ගෙන් සහ උපාදානයන්ගෙන් අපි ඇසුරු කරනවා. ආශ්‍රවයන්ගෙන් සහ උපාදානයෙන් ඇසුරු කරනවා. මොනවාද ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනවා කියලා කිව්වේ? අපි කලින් පුරුදු කරලා තියෙනවනම් හිතේ අපි නිමිති එකතු කරගෙන අපි බොහෝ කාලයක් තිස්සේ හිතේ එකතු කරගත්ත දේවල් තියෙනවනම් එකතු කරගත්ත ටික හිතනවා. ඒ ටිකෙන් ඇසුරු කරනවා. එතකොට අපි දැඩිව අල්ලගෙන තියෙනවනම් අල්ලගත්ත තණ්හා උපාදානයෙන් අපි ගන්නවා. එතකොට කාමාදී වශයෙන් අපි පුරුදු කරපු දැඩිව ග්‍රහණය කරගත්ත දේවල් වලින් අපි හිතනවා බාහිර රූපේ පිළිබඳව. දැන් අපි කල්පනා කරන්නේ මොකද්ද? අර ඇහැට වර්ණ සටහනක් ආපු වර්ණ සටහන පිළිබඳව හිතින් දැනගත්තා. ඒ ඔක්කොම වැය වෙලා තියෙන අර පාට ටිකක් කියන දේ දැනගන්න තැනට විතරයි. අන්නේ ගත්ත අරමුණු පිළිබඳව තමයි තමන්ගේ හිතින් අර ආශ්‍රවයන්ගෙන් උපාදානයන්ගෙන් ඇසුරු කරනකොට දැන් තමන් දැනගන්නේ තමන්ගේ හිතේ තමන් ගොඩනගාගත්ත දේවල්. තමන්ගේ හිතේ ගොඩනගාගෙන තියෙන්නේ අම්මා කියලා දේවල් ටිකක් නම් එකතු කරගෙන තියෙන්නේ. මේ පනෝගත්ත නම විතරක් දකින්න එපා, ප්‍රඥප්තිය කියන තැනින් විතරක්. අපි මේකට තණ්හා කරන විදිහ අපි පුරුදු කරගෙන තියෙන්නේ මේ රූපේට අම්මා කියලා ආදරණීය මට්ටමක් නම් පිනතුනේ අපි ඇසුරු කරන්නේ අන්නේ හිතෙන් ඔසවලා දෙන ටික. හිතෙන් අපි දැන් ඇසුරු කරන්නේ අර හිතෙන් ඔසවලා දෙන ටික.
එතකොට අපි හිතින්ම කල්පනා කරනවා දැන් මේ ආදරණීය අම්මා කොහෙද හිටියේ අර එළියේ ඉන්නේ ඒ අම්මා තමයි කියලා. දැන් ඇහැට පේන්නෙම පාට ටිකක් පේන තැනක අපි විඳින්නේ මොකද්ද? හිතින් විඳින්නේ අම්මව. ඇයි හිතින් අම්මව විඳින්නේ? අපි හිතෙන්ම විතර්කයක් උපද්දලා ඒ විතර්කයේම අපි නැවත නැවත විඳිනවා. නැතිනම් ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන කම නිසාම අපි විඳිනවා. ඒකයි මේක සිතෙන් මේක සකස් කරලා දෙන්න කියලා කිව්වේ. ඒක තවදුරටත් තහවුරු කරනවා ලෝකෙ තුල තමයි නැතිනම් එළියේ තමයි මේ අම්මා ඉන්නේ කියලා අපි කල්පනා කරනවා. ඒක හුදු කල්පනාව විතරයි. මොකද ඇහැට ආවේ වර්ණ සටහනක් විතරයි. වර්ණ සටහනෙන් තොර දෙයක් ඇහැට කවදාවත් දකින්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. ඇහැට වර්ණ සටහනෙන් තොර දෙයක් දකින්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. පින්නතුනේ එළියේ තියෙන රූපය පැත්තේ තිබුණා නම් අම්මා කියන කම ඒක හැමෝටම අම්මා විදිහට පේන්න බෑ. හැබැයි අපිට විතරක් අම්මා වෙලා පේන්නේ. අනිත් අයට අම්මා නොවි පේන්නේ. ඒක පේන රූපෙට අයිති දෙයක් නොවන නිසා. ඒක අයිති කාටද? ඒක අයිති ඒ සිත විසින් සකස් කරගත්ත විදිහට. නැතිනම් අපි ආශ්‍රවයන්ගෙන් උපාදානයෙන් ඇසුරු කරලා තමයි අම්මා ලෝකේ ජීවත් වෙනවා කියන එක හදාගෙන තියෙන්නේ. දැන් අම්මා ලෝකේ ජීවත් වෙනවා කියන එක අපි හදාගත්තේ අර වර්ණ සටහනට අනුසාරයෙන් අපි හිතේ සකස් කරගත්ත සැලැස්මක් තුළ. පින්නතුනේ ඇහැට එන රූපය කවදාවත් එකපාරක් ආපු වර්ණ සටහනක් දෙවෙනි පාරේ එන්නේ නැහනේ. දැන් මේ තප්පරේ ඇහැට ආපු පාට ටික ඊළඟ තප්පරේ එන්නේ නැහැ. ඒක තමයි වර්ණ සටහනේ ස්වභාවය. ඒ නිසා මීට මොහොතකට කලින් දැකපු රූප ආය දකින්න පුළුවන් කියලා නියමයක් ඇත්තේ නෑ. ඒකයි රූපය අනිත්‍යයි කියලා කියන්නේ. එතකොට මේ රූපයේ තියෙන හටගෙන ඉතුරු නැතුව නැති වෙන බවක්. අහුත්වා සම්භූතං ඉස්සෙල්ලා තිබිලා ආව නෙමෙයි නොවි හටගත්තා. හුත්වා න භවිස්සති අනාගතයට ඉතුරු නැතුව මේක නැති වෙලා යනවා. ඒක තමයි රූපයේ ස්වභාවය. එතකොට වර්ණ සටහනේ ස්වභාවය පෙර නොවි හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන එක. හැබැයි අපිට එක දිගට ජීවත් වෙන අම්මා කියලා දෙයක් ඇසුරු කරන්න පුළුවන්. අපි දකිනවා රූපේ පැත්තේ අම්මා ඉන්නවා කියලා. ඇත්තටම අපි දකිනවද? ඇත්තටම හිතින් පිළියෙල කරගෙන විඳිනවද? පින්නතුනේ අපි හැම වෙලාවකදීම හිතින් පිළියෙල කරගෙන විඳිනවා. එතකොට දැන් අපි ජීවත් වෙන අම්මා කියලා ගත්ත අරමුණ අර පේන රූපයත් එක්ක අපිට සසඳන්න බැරි වෙනකොට දැන් මොකද වෙන්නේ? අම්මා නැති වෙන නිසා එන දුක අපිට විඳින්න පුළුවන්කම තියෙනවා. පින්නතුනේ අපි කොච්චර කිව්වත් එළියේ කෙනෙක් මැරෙන නිසායි දුක එන්නේ කියලා. එළියේ කෙනෙක් ලෙඩ වෙන නිසායි දුක එන්නේ කියලා අපි කොච්චර කිව්වත් කවදාවත් එළියේ කෙනෙක් මැරෙන නිසා එළියේ කෙනෙක් ලෙඩ වෙන නිසා නෙමෙයි අපි දුක් විඳින්නේ. පින්නතුනේ දුක නම් දුක විඳින්නෙම තමන්ගේ හිතෙන් තමන් සකස් කරගත්ත දෙයට අනුරූපව. තමන්ගේ හිතෙන් තමන් සකස් කරගත්ත දෙයට අනුරූපවමයි. ආශ්‍රවයන්ගෙන් කාමාදී උපාදානයන්ගෙන් කොච්චර දුරට ඔබට රූපය අසුරු කරන්න පුළුවන්කම තිබුණද එතරම් දුරට තමයි ඔබට දුක විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි එකම මරණය කියන ධර්මය හමුවේ අපි ගත්තොත් සමීපවම හිටපු ආශ්‍රව වැඩි උපාදානයේ වැඩි පිරිසට දුක වැඩිපුර එන්නත් ඊට වඩා ටිකක් දුර පිරිසකට දුක අඩු වෙන්නත් ඒ ගැන මොකක්වත්ම නොදන්න කෙනෙකුට එතරම් දුකක් නොඑන්නත් හේතුව මොකද්ද? පින්නතුනේ ඒකට හේතුව තමයි අපි කොච්චර කිව්වත් මැරුණ නිසායි දුක එන්නේ කියලා. මැරෙන නිසා නෙමෙයි දුක එන්නේ. ඒ මැරීම මරණය කියන ධර්මය අපි මේ පැත්තේ උපදව ගන්න කම නිසා. ඒක පුද්ගලයෙක්ගේ කියලා, මිනිස්සෙක්ගේ කියලා, අපි දන්න කෙනෙක්ගේ කියලා තමන්ගේ සිත පැත්තෙන් සකස් කරගන්න කමේ. තෘෂ්ණාවෙන් අල්ල ගන්න කමේ විපාකයේ තමයි ජීවිතේට දුක ගෙනල්ලා දෙන එක. එහෙනම් මේ දුක අද නැති කරන්න පුළුවන්. ඇයි දුක නැති කරන්න පුළුවන් කියලා කියන්නේ? එළියේ තියෙන දේ දුක නම් කවදාවත් මේ දුක නැති කරන්න බෑ. මරණය නිසා නම් දුක එන්නේ. ඒ දුක කවදාවත් නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක බුදුරජාණන් වහන්සේටත් දුක එන්න වෙනවා, රහතන් වහන්සේලාටත් දුක එන්න වෙනවා. ඒ එළියේ තියෙන දේ නැති වෙන එකට දුක නම් අනිවාර්යෙන් ඒ දුක විඳින්න වෙනවමයි. හැබැයි දුක එන්නේ එළියේ දෙයක් නැතිවීම නිසා නෙමෙයි. ඒ ධර්මයන් හටගෙන නැති වෙනකොට අපි මේ පැත්තේ පුද්ගලයෝ නැති වෙනවා කියලා, අපේ ආදරණීයයන් නැති වෙනවා කියලා හිතනවා නම් ඒ හිතත් එක්කයි දුක එන්නේ. ඒකයි තණ්හාව නිසා තමයි ලෝකය වෙහෙසටපත් වෙන්නේ. තණ්හාව නිසා තමයි ලෝකය අසරණ වෙන්නේ.
සිත විසින් ඒක ගොඩනගපු නිසායි ලෝකේ අසරණ වෙන්නේ. එහෙනම් අපිට මේක වෙනස් කරන්න පුළුවන්. ඇයි වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ? අපිට බෑ කවදාවත් භෞතික රූපය අපිට ඕන විදිහට තියන්න. ඇයි රූපය අනාත්ම ධර්මයක්. අපිට ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. හටගෙන නැති වෙනවා කියන ධර්මයන් එකක්වත් අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් කමක් නැත්තේ. හැබැයි අපිට එක දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් පිළිබඳව ආත්ම සංඥා උපදවන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් ආත්මයක් කියලා කල්පනා කළොත් කල්පනා කරපු මෝඩකම තියනකම් පින්නතුනි දුක ජීවිතේට එන එක නතර කරන්න බෑ. හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් ආත්මයක් කියලා කල්පනා කරනකම් අපිට දුක එනවා. ඒක අපිට කවදාවත් දුක එන එක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි? ඇහැට වර්ණ සටහන් එනවා. වර්ණ සටහන එනකොට අපි හිතනවා මේ අම්මමයි මේ දරුවමයි කියලා අපි හිතනවා. ඊට පස්සේ වර්ණ සටහන හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ආපහු ඇහැට වර්ණ සටහනක් එනකොට කලින් හිටපු දරුවා තමයි මේ ඉන්නේ කියලා ආයෙ හිතනවා. ආයෙත් අපි ඒක දරුවමයි කියලා තහවුරු කරගන්නවා. ආයෙ වර්ණ සටහනක් ඇහැට එනකොට ආයෙ හිතනවා කලින් හිටපු දරුවම මේ ඉන්නවා කියලා. මේ විදිහට අපිට දැන් එළියේ ජීවත් වෙන දරුවෙක් අපි උපද්දගෙන ඉන්නවා. ලෝකයක් තියෙනවා. ලෝකේ දරුවා කියලා කෙනෙක් ජීවත් වෙනවා. අපි ඇත්තටම ඇසුරු කරලා තියෙන මොකද්ද? හැම මොහොතකම බාහිරින් ආපු යථාර්ථය තමයි පෙර නොතිබී හටගත්ත ඉතුරු නැතුව නැති වෙන වර්ණ රූපයක් ඒ මොහොතේ ඇහැට පෙනිලා තියෙනවා. ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙලා තියෙනවා. ශබ්ද රූපයක් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ශබ්දයක් ඇහැට කනට ඇහිලා තියෙනවා. හටගෙන ඉතුරු නැතුව නැති වෙලා තියෙනවා. මේ දේනේ අපිට සිද්ධ වෙන්නේ. මේ ටික සිද්ධ වෙනකොට අපි මොකද කරන්නේ? අපි අවිද්‍යාවෙන් මේකේ ඇත්ත නොදන්නකම නිසා කලින් හිටපු කෙනාවම දැන් දකින්නවා කියලා මෙහෙන් සිතක් උපද්දගෙන දැනගන්නවා. දැන් පින්නතුනේ අපි විඳින්නේ අපේ හිතෙන් උපද්දපු දේ. තණ්හාවෙන් ඇසුරු කරපු දේ, තණ්හාවෙන් ගෙනාපු දේ අපි විඳින්නේ. තණ්හාවෙන් සිතින් ගෙනාපු දේ අපි බාහිර තියෙන දේ හැටියට ග්‍රහණය කරගෙන විඳිනකන් අපිට බෑ දුක නැති කරන්න. ඒකට හේතුව තමයි දිරන රූපය දිරනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒක නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කැලේක තියෙන ගහක් දිරලා යනවා වගේ මේ ලෝකේ හැම රූපෙම දිරනවා. ඒක තමයි ස්වභාවය. ඒක නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි කැලේ තියෙන ගහක් දිරනකොට දුක එන්නේ නැති. ලෝකේ අපි නොදන්න මිනිස්සු මැරෙනකොට දුක එන්නේ නැති. අපිට අපේ කෙනෙක් මැරෙනකොට දුක එනවා. වෙනස තියෙන්නේ කොතනද? වෙනස තියෙන්නේ අපේ හිත පවත්වන විදිහේ. අපිට මෙතන හිත පවත්වන්න අපි පුරුදු කළොත්, අපි හිත පවත්වන්න අපි නුවණ උපදව ගත්තොත් ඇත්තටම සිද්ධ වෙන්නේ ඇහැට පෙනුණු රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන එක කියලා. නැති වෙන රූපයෙන් මරණ දුක ඔබට කවදාවත් ගෙනල්ලා දෙන්නේ නැහැ. හටගෙන ඉතුරු නැතුව නැති වෙන රූපයෙන් මරණ දුක ඔබට කවදාවත් ගෙනල්ලා දෙන්නේ නැහැ. ඇයි? රූපය හටගෙන නිරුද්ධ වුණා නම් අපි මරණ කියන ධර්මයේ පිළිබඳව අපි දැනගන්නවා නම්, අපි දැනගන්නේ හිතේම ඉපදුණු සංඥාවක් කියන එක දන්නවා නම්, ඒ දන්න දේ පුද්ගලයෙකුගේ වෙනවා කියන මෝඩකම අපිට නැති වෙලා නම්, පින්නතුනේ අපිට මිනිස්සෙක් මැරෙනවා කියන දුක අපිට ලැබෙන්නේ නැහනේ. මේක හරීම සියුම් නමුත් ප්‍රායෝගික, මේක හිත තුළ උපදව ගන්න පුළුවන් කාරණාවක්. එනිසා ඔබේ සම්පූර්ණම අවධානය මේ කාරණාවට යොමු කරන්න. අපි සම්පූර්ණම සත්වය පුද්ගලයෝ කියලා අපි ලෝකයට සත්ත්ව පුද්ගල සංකල්පයක් අපි ආදේශ කළාට, ලෝකයට සත්ත්ව පුද්ගල සංකල්පනාවක් අපි බැහැර කළාට, පිනතුනේ ඒක කවදාවත් යථාර්ථය නෙමෙයි. ඒක අපි චේතනාවෙන් පිළියෙල කරපු දෙයක්. සිතින් පිළියෙල කරපු දෙයක්. ඒක චිත්තේන නීයති ලෝකෝ කියලා කිව්ව. ඔය ලෝකයේ සිතින් ඔසවපු එකක්. සිතින් ඔසවපු ලෝකයේ භෞතිකයේ තුල කවදාවත් යථාර්ථයක් විදිහට विद्यमान වන දෙයක් නෙමෙයි. සිතින් ගෙනෙනු ලබන ඔය ලෝකය භෞතිකයේ තුල යථාර්ථයක් විදිහට කිසිදු කලක विद्यमान වන දෙයක් නෙමෙයි. ඇයි? රූපයේ ඇත්තේ නෑ සත්වය පුද්ගලයෝ කියන බව. හැබැයි ඔබ හිතින් නිර්මාණය කරගන්න ලෝකයේ සත්වය පුද්ගලයෝ ඉන්නවා. ආත්මයක් කියන දේ තියෙනවා.
ඒක රූපේ ස්වභාවය නෙමෙයි. වේදනාවේ ස්වභාවය නෙමෙයි. සංඥා සංස්කාර විඥානයන්ගේ ස්වභාවය නෙමෙයි. ස්කන්ධ මාත්‍රික ධර්ම. නැතිනම් හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්ම. ඒ ධර්මයේ පුද්ගලයෝ නෙමෙයි. පින්නතුනේ මේක දකින්න එපා. ඔබ එළියේ ඉඳලා මහා ලොකු දේවල් නිර්මාණය කරගෙන එළියේ ඉඳලා මේක දකින්න එපා. මේක දකින්න තමන්ගේ පැත්තට හැරිලා ධම්මා දාස කියලා කියන්නේ ආදාස කියන්නේ කැඩපතට. ධර්මයේ නැමැති කැඩපතින් ඔබ දකින්න මේක. එතකොට තමන්ගේ පැත්තට හැරිලා තමන්ට දකින්න පුළුවන්කම තියෙන්නේ. ලෝකය කියලා කියන්නේ භෞතිකව තියෙන දෙයක් ගැන විවරණය කරපු දෙයක් නෙමෙයි. ඒකෙන් කියන්නේ එළියේ මොකක්වත්ම නැහැ කියලා නෙමෙයි. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා නෙමෙයි. ඒ ගැන කිසිම කතාවක් නෙමෙයි මේ කියන්නේ. එළියේ තියනවා කියලා අපි හිතන අපිට දැනෙන ලෝකය හැදුනේ කොහොමද කියලා මේ කියන්නේ. ඒ ලෝකය හැදුනේ ඇහැට පෙනෙන රූප ටිකේ නිමිති ඉතුරු වෙනකොට. ඇහැට පෙනෙන රූප ටිකේ නිමිති ඉතුරු වෙනකොට. ඇහැට පෙනෙන රූපයේ වුණාට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වුණ ධර්මයක්. ඒක තමයි ඇහැට පෙනෙන රූපයේ හැමදාම සිද්ධ වුණ යථාර්ථය. හැබැයි ඒ රූපය ගැන අපි දැනගන්නකොට අපි දැනගත්තා ඒක එළියේ තියනවා කියලා. ඔන්න අපි නිමිත්තක් සටහනක් දාගත්තා. ඊට පස්සේ දෙවෙනි පාර අපි වෙන දෙයක් බලලා ආපහු අපි කල්පනා කරලා බලනකොට අපිට හිතෙනවා කලින් දැකපු එක එළියේ තියනවම නේ කියලා. අපි ගිහිල්ලා බලනකොට ආපහු අලුතෙන් පාට ටිකක් පේනවා. අලුතෙන් වර්ණ සටහනක් පේනකොට අලුතෙන් වර්ණ සටහන පේන තැනකදී අපි දැනගන්නවා කලින් තිබ්බ එක තාමත් තියෙනවා කියලා. ඇත්තටම ඔබ ඇහැට දැක්කේ කලින් තිබ්බ එකද අලුතෙන් ආපු වර්ණ සටහනද? යථාර්ථය අපි අලුතෙන් ආපු වර්ණ සටහන දැක්කා. අපි දැනගත්තේ අර කලින් තිබුණ දේත් එක්ක එකතු කරගත්ත දේ. පිනතුනේ අපි මේ ටික වෙන් කරගත්තොත් අපි දැනගත්තොත් යම් වෙලාවක රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඒ රූපයේ ඒ චිත්‍රය කවදාවත් ඔබට අම්මා තාත්තා දුව පුතා වටින දේවල් නොවටින දේවල් වෙලා එන්නේ නැහැ කියලා. පිනතුනේ ඔබට රූපය හම්බ වෙන්නේ. ඒ රූපය හම්බ වෙන්නේ නැත්තේ. මේ කියන්නේ එළියේ රූප නැහැ කියලා එහෙම නෙමෙයි වරදවා ගන්න එපා. මේ කියන්නේ ඔබට එළියේ රූපේ නිමිති ඉතුරු වෙන්නේ නැහැ. ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් නම් ඔබට නිමිති වශයෙන් ඒක රැවටෙන්න, නිමිති වශයෙන් ඒක හැසිරෙන්න ඔබට තැනක් හම්බ වෙන්නේ නැහැ. ඔබට පේනවා හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට ඉතුරු නැතුව නැති වෙනවා කියන එක. එතකොට අන්න ඒ ධර්මය පිළිබඳව ඔබට දකින්න පුළුවන් වෙනකොට අපේ හිතේ ගොඩනැගෙන ආත්ම සංකල්පනාවන් අපිට පවත්වගෙන යන්න විශයක් නැහැ. පවත්වගෙන යන්න විශයක් නැහැ. දැන් ඔබ දරුවා කියලා කල්පනා කරන්නේ ඔය ලෝකේ ජීවත් වෙනවා කියලා හිතන කමනේ. රූපේ පැත්තේ බඳු කෙනෙක් ඉන්නවා කියන එක. හැබැයි ඔබ දැක්කොත් වර්තමාන රූපේ ඉඳලා අතීතේ දැක්කා කියන රූපවල ඉඳලා අනාගතයට දකින්නවා කියන රූපවලත් යථාර්ථය මොකද්ද? ඇහැට පේන වර්ණ සටහන් මාත්‍රයක් විතරයි කියන එක. වර්ණ සටහන පේන තැනක වර්ණ සටහනේ දරුවෙක් කියලා දකින මෝඩකම ඔබට නැත්තම් දරුවෙක් කියලා යමක් දැනගත්තා නම් දැනගත්තේ තමන්ගෙම හිතින් උපද්දපු සිතුවිල්ලකින් කියන එකත් ඔබ දැනගත්තොත් මේ දෙකක් හැටියට වෙන් වුණොත් ඔබට කවදාවත් පින්නතුනේ මෙහි දැනගන්න දෙයක් බාහිර රූපේ පැත්තෙන් හම්බ වෙන්නේ නැහැ. මෙහි දැනගන්න දෙයක් බාහිර රූපේ පැත්තෙන් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම එකපාරක් දැනගත්ත දෙයක් දෙවෙනි පාර දැනගන්න පුළුවන් කමකුත් නැහැ. පේන්නේ මොකද්ද? කලින් හටගත්ත දෙයක් නැවත ආයෙ උපදිනවා කියන එකක් වෙන්නේ නැති බව විතරයි. ඇයි? ඒ ධර්මය ඒ තැන හටගෙන නිරුද්ධයි. දැන් දැනගන්නේ අලුතෙන් ඉපදුණු දෙයක්. අලුතෙන් ඉපදුනේ කලින් තිබුණ දේ නෙමෙයි. එහෙනම් මේ හටගෙන නැතුව යන ඉතුරු නැතුව නැති වෙන මේ ධර්මතා ටික සත්පුද්ගල ප්‍රඥප්තිය ඉක්ම වූ අනාත්ම ධර්මතා රාශියක් කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ අනාත්ම දර්ශනය තුළ ඒ අනිත්‍ය දර්ශනය තුළ පිනතුනේ ලෝකයක් නිර්මාණය වෙන්නේ නැහැ. අපි කියවා චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. සිතෙන් තමයි ලෝකය අරගෙන යන්නේ. සිතෙන් තමයි ලෝකය ඇදලා තියාගන්නේ. එතකොට චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නෝගු කියලා කිව්වා. සිත නැමැති එකම ධර්මයට හැමෝම වශයට ගිහිල්ලා තියෙන්නේ. ඒකයි අපිට මේ ප්‍රශ්නය සිත නැමැති එකම ධර්මයට අපි වශයට ගිහිල්ලා. තණ්හස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නෝගු.
තෘෂ්ණාව නැමැති එකම ධර්මයට මේ සියල්ලෝම වශයට ගිහිල්ලා තියෙනවා. කොහොමද? ඔබ අද කල්පනා කළොත් කල්පනා කරන්නේ එළියේ තියෙන දෙයක් ගැන. එළියේ තියෙන දෙයක් ගැන කල්පනා කරාට කවදාවත් ඒක යථාර්ථය නෙමෙයි. අන්න තෘෂ්ණාවේ වශයට ගියා. තෘෂ්ණාවේ වශයට ගියා. සිතේ වශයට ගියා. සිත පෙන්වා දෙන විදිහට හිත පෙන්වලා දෙන චිත්‍රපටිය දිහා අපි බලාගෙන ඉන්නවා. ඒක යථාර්ථය නෙමෙයි, කවදාවත් ලෝකෙ තුල विद्यमान වන ඇත්ත නෙමෙයි. ඒ නිසා අපිට මෙන්න මේ ධර්මය මේ විදිහට සකස් කරලා දෙන ලෝකය නිරුද්ධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේකේ Nirodha ගැන කතා කළොත් එහෙම චස්සු ලෝකෝ සමුප්පන්නෝ චස්සු කුබ්බති සන්තවං කියලා කියපු විදිහට ආයතන 6 ඇති කල්හි මේක හටගත්තේ නම් ආයතන ටික නිසාම මේක පවතිනවා නම් නැතිනම් සන්තවය කරන්නේ බාහිර ආයතන ටිකත් එක්කනම් චන්නමේව උපාදාය ඒ ටික ඇසුරු කරගෙනම නම් මේ ආයතන ටික පරිකස්සනාව කරන්නේ නැතිනම් මේ සංతాපය සිද්ධ කරගන්නේ තාපනය සිද්ධ වෙන්නේ පින්නතුනේ අපිට සිද්ධ වෙනවා ඔය 6 නිසා ඇති වෙන ලෝකේ නැති කරන්න. 6 නිසා ඇති වෙන ලෝකේ නැති කරන්න. ඒක තමයි වැදගත්ම දේ. ස්පර්ශ ආයතන 6 ඇතුලේ ගොඩ නැගෙන ලෝකේ නැති කරන්න. ලෝකේ නැති කරන්න කියලා කියන්නේ භෞතිකය අයින් කරන්න කියන එක නෙමෙයි. භෞතිකය නැති කරලා දාන්න කියන එකත් නෙමෙයි. ඔක්කොම ටික අමතක කරන්න කියන එකත් නෙමෙයි. එහෙනම් මොකද්ද මේ කියන්නේ? ඔබ විසින් කළ යුතු දෙයක් තියෙනවා. ඔබ විසින් කළ යුතු දේ තමයි ඇහැ පිරිසිඳ දකින්න නුවණ පවත්වන්න. කොහොමද අපි ඇහැ පිරිසිඳ දකින්න ඕනේ? ඔබ හොඳට දකින්න ඇහැට පේන රූපයේ ඇත්ත ස්වභාවය මොකද්ද කියලා. ඇහැට පේන රූපයේ ඇත්ත ස්වභාවය මොකද්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. එතකොට අපිට පේන්නේ ඇහැට පේන්නේ පාට ටිකක් විතරයි. වර්ණ සටහන ඇතුලේ අම්මා තාත්තා ගෙවල් දොරවල් වටින දේවල් නෑ නේද කියලා ඔබට දකින්න පුළුවන්කම ලැබෙයි. ඔබට හිතෙනවම නම් ඒක ඇතුලේ තියෙනවා කියලා. ඔබ විවිධ පරයයන්ගෙන් තර්ක කරලා ප්‍රඥාව අවදි වෙන විදිහට ඔබ පෙන්නලා දෙන්න. ඒ දේවල් ඇතුලේ තියෙන ඇත්ත කඩලා හරි පෙන්නලා දෙන්න. කලාප විදිහට හරි සම්මර්ෂණය කරලා දෙන්න. මේ වටිනා වස්තුව කියලා කියන්නේ පටවි ගතියද? එහෙනම් පටවි ගතියේ තියෙන හැම තැනකම වටිනකම තියනවාද? දරුවා කියලා කියන්නේ පටවි ධාතුවද? එහෙනම් පටවි ධාතුව තියෙන හැම තැනකම දරුවා ඉන්නවද? ඒ ටික කඩලා හරි පෙන්නලා දෙන්න නෑ. මේ රූපය ඇතුලේ දරුවා කියන ස්වභාවය තිබුණේ නෑ. ඒත් තේරෙන්නේ නැත්නම් තව ටිකක් බලන්න. කෙස් ටිකද දරුවා කියලා කියන්නේ. එතකොට මම දුක් වෙන්නේ කෙස් ටිකක් ගැන හිතලාද? නෑ. ලොම් ටිකක් ගැන හිතලාද? හමක් ගැන හිතලාද? මේ එක එක කොටසක් අරගෙන බලන්න කෙස් ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු හදවත් වහුගඩු මේ ඝන සංඥාව පුද්ගලයෙක් කියලා ගත්ත සංඥාව දුරු වෙන විදිහට කොටස් විදිහට හරි හිතලා තර්ක කරලා හිතට පෙන්නලා දෙන්න මේ එකක්වත් පුද්ගලයාද කියලා නෑ වටින වස්තුවක්ද කියලා පෙන්නලා දෙන්න පටවියාපෝ තේජෝ වායෝ වාසයෙන් හෝ නෑ එකක්වත් නෙමෙයි එහෙනම් මෙතනදී ඇහැට වර්ණ සටහනක් පෙනුණා නම් ඒ පෙනුන වර්ණ සටහන ඇතුලේ නැතිනම් ලෝකේ ඇත්තටම පැවතුණු ධර්මතාවයන් ඇතුලේ වටිනකම හරි නොවටින කමක් හරි අම්මා තාත්තා කියලා අල්ලගන්න පුළුවන් කමක් හරි දූ දරුවෝ කියලා අල්ලගන්න පුළුවන් කමක් හරි කිසිම දෙයක් තිබුණේ නැහැ. බාහිර දේවල් තුල ඇත්තටම එහෙම කිසිම වටිනකමක් තිබුණේ නැහැ. එහෙනම් වටිනකමක් නොතිබුණු රූපයේ ස්වභාවය උනේ මොකද්ද? ඇහැට මේ වෙලාවේ පෙනුණු වර්ණ රූපය ඉතුරු නැතුව නැති වෙලා යනවා. අතීතයේ යම් රූපයක් දැක්ක කියලා දැන් මම සිහිපත් කරගන්නවා නම් ඒ දැකපු හැම රූපයකම ස්වභාවයත් ඇහැට වර්ණ සටහන් මාත්‍රයක් විදිහට ආවා. ඒ වර්ණ සටහන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. එතකොට දැන් මම අතීතේ දැක්ක කියලා දැකපු දේවල් කියලා සිහිපත් කරනවා නම් සිහිපත් කරන්නේ අර වර්ණ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියපු තැනක හිතින් ආශ්‍රවයන්ගෙන් උපාදානයෙන් ඇසුරු කරගත්ත කර්ම නිමිත්තක්මයි නේද කියලා අපිට නුවණින් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කර්ම නිමිත්තක්මයි Tamange හිත පැත්තේ කර්ම සහ කෙලෙස් ටික එළියට දානකොටයි පුද්ගලයෙක් කියලා අපිට පේන්නේ කියන මේක දකින්න පුළුවන් නම් මේක දෙපැත්තට කරලා දකින්න පුළුවන් නම් එළියේ ඇත්තටම තියෙන ස්වභාවය තුළ මෙහෙම ස්වභාවයක් නැහැ කියලා පුද්ගල ස්වභාවයේ උපදින් නැති විදිහට අපිට දකින්න පුළුවන් නම් නුවණින් සම්මර්ෂණය කරන්නට පුළුවන් නම් පින්නතුනේ කිසිම විදිහකින් අපිට බාහිර රූපත් එක්ක යන
නිමිති අනුනිමිති ගොඩනැගීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපිට එළියේ රූපවල පැවැත්මක් පේන්නේ. ඒ රූපවල පැවැත්මක් පේන්නේ නැහැ කියලා කියන්නේ. අපිට පේන රූප හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පමණක්. ඒ විදිහට අපිට මේ ධර්මයන්ගේ පැවැත්මක් නොපෙනී හටගෙන ඉතුරු නැතුව නැති වෙන බව අපිට දකින්න පුළුවන් නම් පින්නතුනේ අපිට සත්පුද්ගල සංකල්පයන් ගොඩ නැගෙන්නේ නැහැ. දැන් ඔබට ලෝකය ගොඩ නැගෙන්නේ නැහැ. දැකපු අහපු විඳපු දැනගත්ත ලෝකය බාහිර පවතිනවා කියලා ඔබට නැවත දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබ මුළු සමස්ත ලෝකයෙන්ම මිදුන පුද්ගලයෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අන්න ඔය ලෝකය නිරෝධය කරන්නට. නැතිනම් ඔය විදිහට ලෝකෙන් මිදෙන්න. ඒකෙන් කියන්නේ පින්නතුනේ ඔබට පේන්නෙත් නැතුව ගිහිල්ලා, ඇහෙන්නෙත් නැතුව ගිහිල්ලා, දැනෙන්නෙත් නැතුව ගිහිල්ලා, දැනගන්නත් බැරුව ගිහිල්ලා කියන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේකින් දේශනා කරන්නේ අපිට පේන දේ නතර වෙලා නැතුව පෙනීම කියන දේ සිද්ධ වෙනවා. පෙනීම මාත්‍රයක් පමණයි ඒක. දැනගැනීම කියන දේ සිද්ධ වෙනවා. දැනගැනීම මාත්‍රයක් පමණයි ඒක. දැනගන්නේ කවදාවත් පේන දේම නෙමෙයි. දැනගන්න දේ පේන දේ කියන දෙයට අයිතියක් තියෙන දෙයක් නෙමෙයි. එතකොට අපි දැනගන්න දේ ප්‍රඥප්ති විදියට අරමුණු කරන දේ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරලා දැනගන්න කර්ම විඥාණයෙන් දැනගන්න දේ කවදාවත් එළියේ තියෙන දේ නෙමෙයි. මේ විදිහට අපි මේ ධර්මයන්ගේ තියෙන වෙනස්කම් පිළිබඳව දැනගන්නකොට අපිට පේන්නේ මොකද්ද? හුදු ධර්මතා රාශියක පැවැත්මක් කියන තැන විතරයි. එතකොට අපි අපේ මට්ටමින් හදාගෙන පටු සීමාවක් තුළ උපදවගත්ත ලෝකෙන් අපි මිදෙනවා. පින්නතුනේ මේ ලෝකය හරි පටු සීමාවක් තුළනේ අපි හදාගෙන ඉන්නේ. අපි හිතාගෙන ඉන්නවා මේ අපිට පේන ලෝකය තමයි හරිම ලෝකය කියලා. පින්නතුනේ අපි දන්නේ නැහැ අපි ලෝකය කියලා අපි විඳින්නේ මේ ඇහි ප්‍රසාද රූප ටික පෙන්වලා දෙන විදිහට කියලා. ඔබ රූපේ කියලා අද පෙන්වන දේවල් ටික ඔබ දකින්නේ ඔබේ ප්‍රසාද රූපේ පෙන්වලා දෙන විදිහට. ඔබ ශබ්ද කියලා අහන්නේ ඔබේ ප්‍රසාද රූප ටික සකස් කරලා දෙන විදිහට. ওই ප්‍රසාද රූප ටික වෙනස් වුණොත් ඔබට පේන විදිහ වෙනස් වෙලා තියෙයි. ඒකනේ තිරසංගත සතෙකුට ඒ දේම වෙනස් විදිහකට පේන්නේ. එතකොට දැන් අපිට පේන පෙනීමද, එතන පේන පෙනීමද, දෙවියෙකුට පේන පෙනීමද, හරිම පෙනීම කියලා අපි හිතන්න ගියොත්. හරිම පෙනීම කියලා එකක් කතා කරන්න පුළුවන් කමක් නැහැ. ප්‍රසාදය සකස් වෙන මට්ටමට පෙනිලා තියෙනවා. ඒකයි මේක අනාත්ම ධර්මයක් කියලා කියන්නේ. පුද්ගලයෙක් මම වෙච්ච දෙයක් නෙමෙයි. එතකොට මේක සකස් වුනේ කර්මය නිසා සකස් වුන විදිහට පේනවා. මේ පේන එකම අද යම්කිසි අකුසලයක් නිසා වෙනස් වුණොත් එහෙම ඔබට වතුර ටික පේන තැනක ලේසරව පේන්න පටන් ගන්න පුළුවන්කම තියෙනවා. වෙනස් වෙන්න ඕනේ මොකක්ද? වෙනස් වෙන්න ඕනේ බාහිර දේ නෙමෙයි, වෙනස් වෙන්න ඕනේ ප්‍රසාද රූපේ විතරයි. එතකොට ලෝකෙ වෙනස් විදිහට පෙනිලා තියෙන්නේ. අන්න ඒ වගේ තැනක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අපිට අන්න ඔය ධර්මතා ටික දකින්න පුළුවන් නම් ඇහැ රූප චක්කු විඥාන කන සද්ද සෝත විඥාන ආදී මේ ධර්මතා ටික දකින්න පුළුවන් නම් මේ ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙනකොට මේ ලෝකේ හට ගැනීම සහ වැයවීම වෙනවා කියන ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒකම තමයි ලෝක නිරෝධය බවට පත් වෙන්නේ. ඇයි? අපිට රූපේ පැත්තේ නිමිති හිටින්නේ නැහැ. අපිට ශබ්දේ පැත්තේ නිමිති හිටින්නේ නැහැ. ගන්ධේ රසේ ස්පර්ශයේ පැත්තේ අපිට නිමිති හිටින්නේ නැහැ. එතකොට මේ දේවල් පැත්තේ නිමිති හිටින්නේ නැති වෙනකොට නිමිති හිටින්නේ නැහැ කියලා කිව්වේ දැන් ඔබ රූපේ පැත්තේ මේ අහවල් දේ කියලා නිමිති ඉතුරු කරලා තියෙන්නේ පේන දේ නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැතිකම නිසානේ. පේන දේ නිරුද්ධයි කියලා දන්නවා නම් නිරුද්ධ වෙන දේ ගැන ඔබට නිමිති ඇත්තේ නැහැනේ. හරියට කණ්ණාඩියේ පේන රූපේ වගේ. ඔබට දැන් කණ්ණාඩියේ තියෙන රූපේ බලන්න කණ්ණාඩිය ඇතුළේ කෙනෙක් ඉන්නවා කියලා ඔබට සංකල්පයක් නැහැනේ. කණ්ණාඩිය ඇතුළේ කෙනාව බලන්න යන්න ඕනේ කියලා. හැබැයි තිරසංගත සතෙකුට එයා හිතනවා තව කෙනෙක් ඇතුළේ ඉන්නවා කියලා. ඒ නිසා එයාට එතෙන්ට යන්න හේතු ටිකක් තියෙනවා. ඔබට මේ හේතු ටික නැහැ ඒ විදිහට. අයි ප්‍රඥාවෙන් ඒක ඔබ දැකලා තියෙනවා. ගියාමයි පේන්නේ. අයින් වෙනකොට නැති වෙනවා කියලා. ඒ නිසා දැන් ගිහිල්ලා කණ්ණාඩිය ඇතුළේ ඉන්න කෙනා බලන්න තිබ්බනම් හොඳයි කියන අදහසක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ රූපේ පැත්තේ තියෙන නිමිති නැති වෙලා සත්පුද්ගල අදහස සංකල්ප වශයෙන් අපි ඇති කරගත්ත දේ රූපෙට අයිති කියලා හිතාගෙන හිටියානම් රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන අනාත්ම ධර්මයක් කියලා දකින්න කෙනාට මේ කෙලෙස් ටික පවත්වන්නේ රූපය පදනම් වෙන්නේ නැහැ. ඒ රූපේ නිමිති නැහැ. මේ කෙලෙස් ටිකේ නිමිති රූපේ පැත්තේ නැහැ යාට. එතකොට රූපේ නිරුද්ධ නම් කෙලෙස් ටිකට පැවැත්මක් නැති වෙලා. මෙන්න මේ தത്വයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ தത്വයටපත් වුනහම වෙන්නේ මොකද්ද? පින්නතුනේ
උපදින්න මිනිස්සෙක්වත් ජීවත් වෙන්න මිනිස්සෙක්වත් මැරෙන්න මිනිස්සෙක්වත් ලෙඩ වෙන්න මිනිස්සෙක්වත් නැති වෙලා තියෙනවා. ලෙඩ වෙන්න කෙනෙක් හම්බුනොත් නේ. මැරෙන්න කෙනෙක් හම්බුනොත් නේ. හැබැයි කෙනෙක් පුද්ගලයෙක් කියලා රූපෙට රැවටෙන මෝඩකමයින් කරලා තියෙනකොට රූපය වෙනස් වුණා කියලා ඇහැට එන වර්ණ සටහන වෙනස්ව පෙනුනයි කියලා ඒක සත්වයක් පුද්ගලයෙක් කියලා අල්ලගන්න මෝඩකම නැති කෙනාට දුක ගෙනත් දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ඔබ අද දුක නැතුව ඉන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ධර්මයේ අසුරු කළ යුතුමයි. ඔබට ප්‍රඥාවෙන් පුළුවන්කම තියනවා දුක කෙලවර කරන්නට, දුකෙන් මිදෙන්නට. ඒ නිසා ඔබ කාට හරි හිතයිශී නම් ඔබ කළ යුතු වෙන්නේ ඔවුනුත් දුකටපත් නොවන විදිහේ දර්ශනයක් කතා කිරීම තමයි. ඒ නිසා ඔබ මේ ධර්මයේ තුල අප්‍රමාදී වන්න. ඔබේ ජීවිතය අප්‍රමාදීව මේ ධර්මයේ තුල හසුරව ගන්නට ඔබ උත්සාහවත් වන්නට කියලා බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් හැම දිනාටම සිහිපත් කරනවා. මේ වෙලාවේ කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දිනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් අපි අනුමෝදන් කරමු. ඉෂ්ඨකාරක ආදී සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදිනාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාව පවත්වාගෙන බලාපොරොත්තු වෙනවා ඒ මේට 8 වෙනි මාසේ 2021 8 වෙනි මාසේ 16 වෙනි දින මිය පරලොව ගියපු එම්.පී. සේන මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට එතුමා බොහොම සදහැසිතින් මේ සේනාසනයේ කෙරෙන ඒ ඉදිකරමින් පවතින ශාලාව සඳහා අවශ්‍ය ඒ කටයුතු සම්පාදනය කරමින් පසුගිය කාල පරිච්ඡේදය ගත කළා කියලා අපිට සිහිපත් කරන්නට යෙදුණා. ඒ සියලුම කුසල ධර්මයන් එතුමා බොහොම ආසන්න කර්ම හැටියට සිද්ධ කරගත්ත ඊටාම වටිනා කුසල ධර්මයන් හැටියටයි අපි දකින්නේ. ඉතින් මේ බඳු ආකාරයෙන් ඒ මහත්මත් එක්ක එකතු වෙලා ඒ සිද්ධ කරගත්ත අනිත් සත්පුරුෂ පින්නතුන් සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන්ොත් මේ විදිහට ධර්ම දානමය වශයෙන් සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන්ොත් අපි අනුමෝදන් කරමු. ඒ එම්.පී. සේන මහත්මයා ඇතුළු වර්ග પરම්පරානුයාත යම් කිසි ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු ගාතාව කියමින් ශබ්ද නගලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අද දවසේදී මේ හැම කෙනෙක්ම වටිනා කුසලයක් මේ විදිහට සිද්ධ කරගන්නට යෙදුනේ. පින්නතුනේ මේ ලබාගත් මනුස්ස ජීවිතය ඔබ අපතේ යවා ගන්න නැතුව මේක කෙසේ හෝ ධර්ම අවබෝධය කරගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නට කියලා ඔබ හැම දිනාටම නැවත නැවතත් සිහිපත් කරනවා. මේ බුද්ධෝත්පාද කාලය අතහැරෙන්නට දෙන්නට එපා. ධර්මය ගැඹුරුයි කියලා හිතෙන්නට පුළුවන්. නමුත් අපේ ප්‍රඥාව අපි නුවණ දියුණු කරගන්නකොට ඒක අපිට නොගැඹුරු වූවක්සේ දැනගන්නට අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. යම් කිසි විදිහකින් මේ කියපු කාරණා ආධුනිකවම පිරිසලට නොතේරෙන කමක් එන්නට පුළුවන්. ඒකෙන් කියන්නේ ඔබට තේරුම් ගන්න බෑ කියන එක නෙමෙයි, ඔබට තේරුම් ගන්නට පුළුවන්. ඔබ ටිකක් මේක නැවත නැවත නුවණින් ඇසුරු කරන්නට පටන් ගන්නට ඕනේ. පළවෙනි පාර ඇහුවනම් මේක ටිකක් තේරුම් ගැනීම ටිකක් අපහසුතාවයක් වගේ තේරීම සාමාන්‍ය දෙයක්. නමුත් ධර්මයේ කොහොමත් ස්වභාවයෙන්ම ගම්බීර අවබෝධසෝ කියලා කියන්නේ පෙනුමෙනුත් මේ ධර්මයේ කියන එක
ගැඹුරයි, ගම්භීර පටිවේදෝ ප්‍රතිවේද කරන්නත් මේක ටිකක් ගැඹුරයි. ඒ නිසා ඔබේ නුවණ ඔබ දියුණු කරගත යුතුයි. ඉතින් මේ කියපු කාරණා ටිකෙන් මම නිතර මතක් කරන දෙයක් ඔබට ටිකක් හෝ තේරුණා නම් වෙනද දැනගත්ත දෙයට වඩා වැඩි යමක් දැනගත්තා නම් ඒක ලොකු දෙයක්. එහෙමත් නැත්නම් මොකක්වත්ම තේරුන්නේ නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. මොකද මෙච්චර බුද්ධෝත්පාද කාලෙක මනස හිතන්න පුළුවන් මනසක් සහිත මනුස්සාත්ම භාවයකුත් ලැබිලා මේ වටිනා ධර්මය තේරුම් නැත්නම් අර ටිකක් හරි තේරුණ කෙනාට වැඩි අප්‍රමාද වන්නට ඕනේ. මොකුත්ම තේරුනේ නැති කෙනා කොහොම හරි මේක අවබෝධ කරගන්නවා කියන අදහසින් නැවත නැවත ධර්මය අසුරු කරන්නට පුරුදු වෙන්න ප්‍රවේශය ලබන්නට කියලා බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. මේ කුසලයේ සඳහා ඒ අවශ්‍ය අනිකුත් කටයුතු සම්පාදනය කරපු ඒ කල්යාණ මිත්‍ර සියලුම පින්නතුන්ට අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා. එම්.පී.එස්.සේන මහත්මයාගේ ඒ පවුලේ සියලුම නෑදෑ හිත මිතුරන්ටත් පවුලේ ඥාතීන් ඇතුළු පවුලේ සියලුම පින්නතුන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් කසුන් මහත්මයා සහ අනුරාධක ඇතුළු තාක්ෂණික වශයෙන් සම්බන්ධ වුණ සියලුම දෙනාටත් සේනාසනයේ පොඩි හඳුරන් වහන්සේලාටත් අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.